now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ඊයේ දිනයේත් කොවිඩ් ආසාදිතින් 2386ක් වැඩිම ආසාදිතින් නුවර එළිය නගරයෙන්. තවත් කොවිඩ් මරණ 20ක් සමග සමස්ත මරණ 941 දක්වා ඉහළට. සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු හෙට සිට නිවසින් බැහැරවීම හැඳුනුම්පත් අංක ක්‍රමයට. පාස්කු ප්‍රහාරයේ විමර්ශන අසම්පූර්ණ බවට නීතිපති කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමති සරත් වීරසේකර CIDN වාර්තාවක් ඇඳවයි. ලයිව් ඇට් 8 අනාවරණයෙන් පසු බොන්න ජලයට කසිප්පු එක්කල ජාවාරම්කරුවන් අත්අඩංගුවට. එක් දින තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයට. හෙට අලුයම සිට සංචරණ සීමා ඉවත්වීමෙන් පසු ජනතාවට නිවසින් පිටවීමට අවස්ථාව හිමිවන්නේ හැඳුනුම්පත් අංක ක්‍රමය අනුවයි. හෙට අලුයම 4 සිට සංචරණ සීමා ඉවත්වුවද මැයි 30 වෙනි දින දක්වා දෛනිකව රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වෙනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දෙවනටම ක්‍රියාත්මක වන පරිදි පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට සංචරණ සීමා පනවනු ලැබුවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට නිවෙස් වලින් බැහැරවීමට අවසර හිමි නොවූ අතර හෙට අලුයම 4 දක්වා මේ සීමාවන් බලපැවැත්වෙනවා. කෙසේ වෙතත් හෙට අලුයම සංචරණ සීමා ඉවත්වුවද මැයි 31 වන දින දක්වා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා සංචරණ සීමා පනවා ඇති අතර පළාත් අතර සංචරණ සීමාවන්ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. සංචරණ සීමා ඉවත්වුවද රාජකාරී කටයුතු වලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස් වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයට අනුව බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව හෙට හැඳුනුම්පත් අංක ක්‍රමයට අනුව නිවසින් පිටවීමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේ පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණයි. හෙට දිනේ සිට මේ ක්‍රියාවලිය තීරණාත්මක වෙනවා. ඒ වගේම හැඳුනුම්පතේ අංක ක්‍රමයට පමණයි ඔබට පිටතට යාමට හැකියාව ලැබෙන්නේ. කෙසේ වෙතත් ඔබේ දෛනික රාජකාරී කටයුතු සඳහා යාමට එය බාධාවක් නොවේ. ඔබ යම් ස්ථානයක රාජකාරී කරනවා නම් එම රාජකාරියට වාර්තා කිරීමටත් රාජකාරියෙන් පසු ඔබේ නිවසට පැමිණීමටත් හැකියාව තිබෙනවා. ඒ සඳහා හැඳුනුම්පත් අංක ක්‍රමය භාවිතා වෙන්නේ නැහැ. නමුත් අනිත් සියලුම කටයුතු වලදී හැඳුනුම්පත් අංක ක්‍රමයට අනුගතව කටයුතු කළ යුතුයි. හෙට සිට දින 14ක් මැයි මාස 31 වෙනිදා දක්වා මෙය ක්‍රියාත්මක වෙනවා. ඔබේ හැඳුනුම්පතේ ඔතු අංකය හෝ ඉරටු අංකය අනුව ඔබට දින 7ක කාලයක් පමණයි ලැබෙන්නේ පිටතට පැමිණීමට. ඒ අනුව ඔබේ කටයුතු සැලසුම් කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මේ අතර මඩකලපුව ත්‍රිකුණාමලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම සේවා වසම් 42ක් හෙට අලුයම සිට හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. ඊට අමතරව තවත් ග්‍රාම සේවා වසම් 8ක් හෙට උදෑසන සිට හුදකලා බවේ නිදහස් කරනු ඇති. මේ අතර ගත වූ පැය 24 තුළ සංචරණ සීමා උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම මත පුද්ගලයන් 306 දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9588ක්. ඊයේ දිනේ බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන සහන 14කදී පොලිසිය සහ යුද හමුදාව එක්ව කළ සෝදිසි මෙහෙයුම්වලදී වාහන 1826ක් පරීක්ෂාවට ලක් කෙරුණා. එම වාහනවල ගමන් කළ පුද්ගලයින් 3525ක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී වාහන 42ක පැමිණි පුද්ගලයින් 92 දෙනෙකු පළාත් මායිම අසලදී නැවත හරවා යැවීමටයි පොලිසිය කටයුතු කළේ. මේ අතර හෙට දිනේ සිට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මෙලෙස අදහස් පළ කළා. ඇඳිරි නීතිය ඉවත් කරා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. සියල්ලෝම පාරට එන්න, වැඩට එන්න, වැඩට යන්න කියන එක. වගකීම් සහිත වෙන්න ඕන මේ වෛරසය අපේ ගෙදරට අපි ගේන්නේ නැහැ කියන එකට. ඒකට අපි ගෙයින් එළියට යන්නේ අත්‍යවශ්‍ය නම් විතරයි. පුළුවන් තරම් හෙටත් තව දවස් කීපයකුත් ගෙයින් රැඳී සිටින්න. මොකද අපි දැනට සිටින්නේ අපිට සුමාන 3කට විතර පෙර ආතුව අපගේ හැසිරීම මත දකින්න මරණ තමයි අපිට දැනට පෙනෙන්නේ. අපි එකතු වෙලා මේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය පියවරවල් ගත්තොත් අඩුම ගානේ අපිට ඊළඟ සුමාන 3 ඇතුළත යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් වේවි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 1,40,000 ඉක්මවා ගියා. ඒ ඊයේ තවත් ආසාදිතින් 2,386 දෙනෙකු වාර්තා වීමත් සමගයි.
මෙවන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 941ක්. COVID-19 ආසාදිත මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඉන් මරණ 11ක්ම ආසාදිත පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 9 දෙනා කාන්තාවන්. ඊයේ තහවුරු කෙරුණු සියලුම ආසාදිත මරණ වයස අවුරුදු 60 හෝ 60 ඉක්ම වූවන් වන අතර ඉන් වැඩිම ආසාදිත මරණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. මේ අතර COVID-19 ආසාදිත තවත් ගැබිණි කාන්තාවක් ඊයේ රාත්‍රී මිය ගොස් තිබෙනවා. කොළඹ නෙවිල් ප්‍රාන්ත රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇත්තේ තිස්ස මහාරාම යායගොඩ පදිංචිව සිටි 35 හැවිරිදි කාන්තාවක්. මේ සැලකෙන්නේ කොවිඩ් ආසාදිත සිව්වන මාතෘ මරණය ලෙසයි. ඇගේ කුස තුළ සිටි මාස 8ක වයස ඇති දරුවාද මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ අතර අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා සහ තවත් දරුවෙක්ද COVID-19 ආසාදිතව ප්‍රතිකාර ලබනවා. දුවල තුන්දෙනා මම තනි වෙලා මගේ ඉපදෙන ළමයයි ඉරිදයි මේ කොවිඩ් මාරේ අරන් ගිහලා තියෙන. ඉතින් අනිත් මවුරුන්ට මම ඉල්ලන්නේ මේකේ තියෙන බර අරුන්ටත් දැනගෙන ගෙදරින් එළියට බහින්න නැතුව පරිස්සමින් ඉන්න කියලා. ඒකේ අම්මා කෙනෙකුගේ ප්‍රතිරෝධය ඇති කරන මේ පද්ධතිය. විෂ බීජ වලින් එහෙම ආරක්ෂාව ලබා දෙන මේ පද්ධතිය වෙනස්කම් ඇති වෙනවා ගර්භණී අවස්ථාවේ. ඒක නිසා සාමාන්‍යයෙන් මේ වෛරස් ආසාදන වලින් එහෙම ඇතිවෙන ප්‍රතිවිපාක ගර්භණී මවකට වැඩියෙන් ඇති වෙනවා. රෝග ලක්ෂණ ඇති වෙන අම්මලා ඉතාමත්ම වැදගත්. මොකද ඒගොල්ලන්ට ඒ රෝග ලක්ෂණ වැඩි වෙලා ඒ රෝගයේ උග්‍රාතකට හැරෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මේ ප්‍රවණතාවය වඩාත්ම තියෙන්නේ සති 28න් පස්සේ. ඒක ඉතාමත්ම වැදගත් දෙයක් අපි මතක තියාගන්න. දිය වැඩියා, අධික රුධිර පීඩනය සහ වෙනත් අසනීප ගර්භණී අවස්ථාවට අමතරව තියෙන අයට මේකේ තියෙන සංකූලතාව වැඩියෙන් ඇති වෙනවා. COVID-19 ආසාදිතින් 2386 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර ඉන් 2371 දෙනෙකුම අලුත් අවුරුදු පුකුරෙන් වාර්තා වූ ආසාදිතින්. විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතුරින් තවත් ආසාදිතින් 15 දෙනෙකු හඳුනා ගැනුණා. දිස්ත්‍රික්ක 24ක් ආශ්‍රිතව ඊයේ වාර්තා වූ ආසාදිතින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 338ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 321 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 277ක් වාර්තා වුණා. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 288 දෙනෙකු වාර්තා වූ අතර නුවරඑළිය නගරයෙන් පමණක් ඊයේ ආසාදිතින් 173 දෙනෙකු වාර්තා වුණා. නෝවුඩ් නිව්වැලි වත්තේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකින් 19 දෙනෙකු ආසාදිතින් ලෙස හඳුනා ගැනුණා. එම කර්මාන්ත ශාලාවෙන් මීට පෙර ආසාදිතින් 45 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඒ අනුව සේවකින් 280 දෙනෙකු ඊයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි මේ ආසාදිතින් හඳුනාගෙන ඇත්තේ. ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 60 දෙනෙකු පමණ ගෘහස්ත නිරෝධායනයට යොමු කර තිබෙනවා. නෝවුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට COVID-19 ආසාදිත බවට ඊයේ තහවුරු වුණා. ඔහුට COVID-19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මීට දින 3කට පෙර PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහි ප්‍රතිඵල ප්‍රමාද වීම හේතුවෙන් ඊයේ දික්කොය මූලික රෝහලේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. මහියංගනයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ ඔහුගේ ඥාති සහෝදරයෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. අදාළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා මහියංගනයේ ව්‍යාපාරිකයෙකු සමග විනෝද චාරිකාවකට ගොස් ඇති අතර එම ව්‍යාපාරිකයා මීට පෙර ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන උනා. ඒ අනුව මීට දින 8කට පෙර සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුවයි ඔවුන් දෙදෙනා ආසාදිතින් ලෙස හඳුනාගෙන ඇත්තේ. කහවත්ත අම්බලන්වත්ත හීන්දරමුල්ල ප්‍රදේශයේ ස්නායු ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලබමින් නිවසේ වාසය කළ 75 අවුරුදු පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා. ඒ අනුව ඔහුගේ මෘතදේහය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව COVID-19 ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම නිවසද ඇතුළු අසල්වාසී නිවාස 12ක පුද්ගලයින් ගෘහස්ත නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් 1,40,471 දෙනාගෙන් 1,17,220 දෙනෙකු සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල් සහ අතරමැදි මධ්‍යස්ථානගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 22,310ක්. COVID-19 මර්ධනය කිරීම සඳහා මෙරට තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් ස්පුට්නික් V සහ සයිනෝෆාර්ම් යන එන්නත් තුනම භාවිතයට ගැනෙනවා. ඊයේ දිනේත් පුද්ගලයින් 68,992 දෙනෙකුට සයිනෝෆාර්ම් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දුන් අතර ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 12,558 දෙනෙකුට ලබා දුන්නා. COVID-19 එන්නතත් පළවෙනි මාත්‍රාව වශයෙන් අපේ රටේ වාසය කරන අයගෙන් 12,88,560 දෙනෙකුට ලබා දීලා තියෙනවා. පළවෙනි අධීරයේ අපේ ඉලක්කය වන්නේ අපේ රටේ ජනගහනයෙන් 50.23ක ප්‍රමාණයකට එන්නත් ලබා දීම. ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව මේ ඉලක්කගත කණ්ඩායම් වලින් සෑම 100කටම 12 දෙනෙකුට මේ වන විට අපි අවම වශයෙන් එක මාත්‍රාවක් හෝ COVID එන්නත ලබා දීලා තියෙනවා. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකදීම COVID-19 එන්නත ලබා දීම සිදු කෙරුණා.
කොවිඩ් මර්ධනයේ නැත ලබා දීමේ වැඩසටහන විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් මෙන්ම සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන, ඉන්දික අනුරුද්ධ, රොෂාන් රණසිංහ, ශ්‍රහන් සේමසිංහ, සිසිර ජයකොඩි යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එන්නත්කරණය කිරීමේ වැඩසටහන කොහොමද ඉදිරියේදී ක්‍රියාත්මක කරගන්න කියන එක සහ ඒකේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් තියෙනවා. ඉතින් ප්‍රායෝගික ගැටලු ටිකත් එක්ක අපි සාකච්ඡා කරගත්තා. ඊළඟ එන්නත් මාත්‍රය ලැබුණාට පස්සේ අන්තර්ජාලය හරහා ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් දැක්ක කොහොමද වැක්සින් කිරීමේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්නේ. මේ ඊළඟ සති දෙක ඇතුළත ඩිජිටල් වැක්සින් ID එක අපි හඳුන්වා දෙනවා. ඒ ඩිජිටල් ID එක ආවට පස්සේ සියලු දෙනාම තාක්ෂණය හරහා දැනුවත් කිරීමත් අන්තර්ජාලය හරහා තමන්ගේ වැක්සින් කාඩ් එක ලබා ගන්නත් සහ ලියාපදිංචි කිරීම තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය දත්ත ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අධිකව ජනාධිපතිතුමා ප්‍රමුඛතාවය දීලා තිනවා මේ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක ඉතාමත් කඩනමින් අවසන් කළ දිය යුතු සියලු දෙනාටම අවශ්‍ය වැක්සින් ප්‍රමාණය ලබා දෙන්න. පිටකොටුවේ ආනයනික තොග වෙළඳසැල් තොග වෙළඳාම් කටයුතු සඳහා අද පෙරවරුවේ විවෘත කෙරුණා. සංචරණ සීමා පනවා තිබුණද බලපත්‍ර ලබාගෙන අද සවස 5 දක්වා තොග වෙළඳුන්ට වෙළඳාම් කටයුතු සිදු කළ හැකි බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. පිටකොටුවේ ආනයනික තොග වෙළඳසැල් අද පෙරවරුවේ විවෘත කෙරුණා. එම වෙළඳසැල්වල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ එහි සංචාරයක නිරත වුණා. මේ සංචරණ සීමා පනවලා තියෙනකොට ඕනෙම ප්‍රදේශයක ඉන්න සුපුරුදු සැපියුම් කාර්යයන් බලපත්‍රයක් ලබාගෙන පිටකොටුවට එන්න පුළුවන් අද හවස 5 වෙනකොට. මොකද මම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා සමග සාකච්ඡා කළා. සියලුම දිසාපතිවරුන්ට දැනුම් දුන්නා. හෙට දිනේ වෙළඳපොළ විවෘත කරන විට කඩවල බහන්න තිබෙන්න අවශ්‍ය නිසා ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වලින් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. කාට හරි බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳ ගැටලුවක් මතුවුණොත් මේ කොළඹ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට දැනුම් දුන්නොත් ඕනෙම දිස්ත්‍රික්කයක දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට දැනුම් දුන්නොත් ඒ බලපත්‍රය ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් අල ලුණු පරිප්පු සීනි යනාදී අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කිසිදු හිඟයකින් තොරව මාසිකට අවශ්‍ය භාණ්ඩ තොග මේ වෙළඳපොලේ තිබෙනවා. මේ පවතින මිල මේ සතියේ පවතින මිල ලබන සතියේ ඊළඟ සතියේ කියලා මේ ආපදා තත්ත්වයේ යටතේ වෙනස් කරන්නේ නැහැ. වෙළඳ සංගමයක් සමග අපි ඇති කරගෙන තියෙන එකඟතාවය අනුව මේ පවතින මිල දිගටම ඒ ආකාරයෙන්ම තියෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව සිදු කළ පරීක්ෂණවල වාර්තා අසම්පූර්ණ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. සිය දුර කාලය අවසන් වීමට පෙර පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බව නීතිපති දප්පුලද ලිබේරා මහතා ඊයේ නිවේදනය කර තිබුණා. අදාළ සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සම්පූර්ණ නොවීම ඊට හේතුව බවයි නීතිපතිවරයා සඳහන් කර තිබුණේ. නීතිපතිතුමා කියලා තියෙනවා සමහර සාක්ෂි ප්‍රමාණවත් නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලලා තියෙනවා. අපි දන්නා පරිදි අපි උද්දෘත ගොනු 8ක් දැන් මීට මාස කිහිපයකට පෙර නීතිපතිතුමා වෙත ඉදිරිපත් කළා. 32 දෙනෙක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කරන්නට. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිරතුරුවම නීතිපතිගේ නිලධාරීන් සමග තමයි මේ මාස කිහිපය තුළම කටයුතු කළේ. ඒ වගේම තමයි අපි නීතිපතිතුමාගෙන් අහුවාම මීට මාස කිහිපයකට පෙර එතුමා කිව්වේ මේ උද්දෘත ගොනු වලට බාහිරව ජනාධිපති කොමිසමේ වාර්තාව එනතුරු තමයි එතුමා බලන් ඉන්නේ කියලා. දැන් ජනාධිපති කොමිසමේ වාර්තාවත් ඇවිල්ලා දැන් මාස දෙකක් පමණ වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී එතුමා කියන්නේ යම්කිසි සාක්ෂි නැත්නම් පිටිකරුවන් කිහිප දෙනෙක් ගැනද නැත්නම් කවුරු ගැනද කියන එක ගැන තමයි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසුවේ. දැන් ඒ වාර්තාව මට අද හැන්දෑවට නැත්නම් හෙට උදේට ලැබෙනවා. ඊට පස්සේ පුළුවන් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර කියන්න. අනතුරු මේ සම්බන්ධයෙන් පොලිසියෙන් යම්කිසි පරීක්ෂණ කිරීම සාධාරණ සිදු වෙනවා කියලා මම දන්න විදිහට CID එක දිවාරය මහන්සිලා තමයි මේ උද්දෘත 8 මීට මාස කිහිපයකට පෙර නීතිපතිතුමා වෙත යැව්වේ. ඉතින් මේ අන්තිම මොහොතේ මේ වගේ ප්‍රකාශයක් කිරීමේ හේතුව මොකක්ද කියන එක ගැන තමයි මම දැනගන්න ඕනේ. ඒක නිසා තමයි මම මේක CID එකේ අයගෙන් ඇහුවේ. දැන් මට අද හැන්දෑව නැත්නම් හෙට උදේට ඒ වාර්තා ලැබෙනාට පස්සේ මම කතා කරනවා. රත්නපුර ලෙල්ලුපිටිය ප්‍රදේශයේ ගම්මාන දෙකක ජනතාවගේ පානීය ජලනල පද්ධතියට මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා මිශ්‍ර කළ පුද්ගලයන් තිදෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම ගෝඩා මිශ්‍ර ජලය පානය කිරීමෙන් එම ගම්මානයේ කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 35 දෙනෙකු රෝගාබාධවලට ලක්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා.
රත්නපුර ලේල්ලුපිටිය මාක්ස්වත්ත සහ පොල්ලත්තන යන ගම්මානවල ජනතාව කලක සිට පානීය ජලාවශ්‍යතාවය සපුරා ගනු ලබන්නේ කිරිබත්ගල රක්ෂිතය හරහා ගලා බසින ඇලමාර්ගවලින්. මෙම රක්ෂිතයේ ඉහළ කොටසේ මෙම ගම්මානයේම පිරිසක් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සිදු කරනු ලබනවා. එම මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් ගොඩා කල්ලිකුත්වීමෙන් පසුව මෙම ඇලමාර්ගයට බැහැර කිරීමෙන් ප්‍රදේශීය පුද්ගලයන් රැසක් රෝගී වී ඇති බව අප ඊයේ ලයිව් ඇට් තුලින් අනාවරණය කළා. හැම ගේකම ළමයි ලෙඩ වෙලා කලාන්තය ඇදිලා වමනේ බඩ වෙලිය යනවා. හැම ගේකම පවා ළමයි පවා වැඩිහිටිය පවා අසරණලා ඉන්න මේ වතුර එකට මේ එකතු වෙලා තියෙන මේ කසිප්පු හින්දා අපේ දූ දරුවෝ සියලුම දෙනා ගමේ ඉන්න සියලුම දෙනා අසනීප වෙලා ඉන්නේ. වතුර බොන මේ පිරිසුදු ජල මූලාශ්‍ර වලට තමයි මේ ගෝඩා එකතු කරලා තියෙන්නේ. එම ජලය පානය කළ කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් විවිධ ආසාත්මිකතාවන් වලට ලක් වුණා. ක්ලාන්තය, වමනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග කහවත්තේ සහ පැල්මඩුල්ල මූලික රෝහල් වලින් බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබා ගත්තා. ජලය පානය කිරීමෙන් සිදු වූ මේ රෝගාබාධ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් පැමිණ ඒ පිළිබඳ පරීක්ෂණයක්ද සිදු කරනු ලැබුවා. පානීය ජල මූලාශ්‍රයකට මෙන්නට සැක කරනවා ගෝඩා මිශ්‍රවීමක් සිද්ධ වෙලා තිබෙනවා කියලා. පානීය ජලය භාවිතා කරපු බහුතරයකට මෙන්නට වමන යාම කලාන්තයේ පාචනය වගේ තත්ත්වයකට මුණපාලා තිනවා. උපදෙස් දීලා තිනවා ජල මූලාශ්‍රයේ ජලය පානය කරන්න එපා කියන එක අපි පණිවිඩය දෙනවා. ඒ ගාම රෝග ලක්ෂණ වැඩියෙන් තියෙන අය වහම රෝහල් ගතවන්න ප්‍රතිකාර සඳහා යොමු වන්න කියලා ඉල්ලා සිටිනවා. මේ අතරතුර ඒ පිළිබඳව පැල්මඩුල්ල පොලිසියටද ජනතාව විසින් පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා. අවුරුදු 25ක් සිරවලට රජුකාරය රතු මෙඩි කරනවද නේද? මේ වෙලාවට ඔයගොල්ලන්ගේ ඒක සහයෝගය දෙන්න අපි ඔයගොල්ලෝ දෙන්න. රජුකාරය කුඩුකාරය කරන්නේ තමයි මලකෙදට පෙට්ටිය අරන් දෙනවා. අරව කරලා මේ වගරතර මිනිස්සුදී සලකනවානේ. පසු එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කළ අතර එහිදී ඔවුන් එම පළාතෙන් පලා ගොස් කැලෑවක සැඟව සිට තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සිදු කළ මෙහෙයුමකදී කැලෑබද ප්‍රදේශයේ සැඟව සිටි මිට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන්ද ලේල්ලුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන්. මේ පිළිබඳව පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ ගමේ ගොඩාක්ම තියෙනවා කසිප්පු ගංජා කුඩුත් තියෙනවා කියලා තමයි කියන්නේ. මේ නිසා තමයි අද මේ මුළු ගමම මේ ළමයි මැරෙන තැනටම දැන් වැඩ සිද්ධ වෙලා ඉවරයි. බලධාරීන් ඉල්ලනවා මේ වගේ දේවල් මින් ඉදිරියට සිද්ධ නොවෙන්න කටයුතු කරන්න කියලා. අපිට මේවා කියන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒක නිසා අපි ස්වර්ණවාහිනියට කිව්වා. ස්වර්ණවාහිනියෙන් ඇවිල්ලා මේ දේ ගැන හොයා බැලුවා. ඒකට ස්වර්ණවාහිනියට ගොඩාක්ම ස්තුතියි. ඔබ නැවතත් ලයිව් ඇට් සමගින් දිවෙන්නට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයක් සමග සිදු වූ හානි සඳහා මූලික වන්දි ලබා දීම මේ වන විට ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදත්ත රොණසිංහ මහතා පවසනවා. ඒ මහතා පැවසුවේ හානි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලබා දිය යුතු පූර්ණ වන්දි ලබා දීම කඩිනමින් සිදු කරන බවයි. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගියා. පසුගිය දින කිහිපයේ ඇදහැළුණු වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර හා නායාම් හේතුවෙන් පවුල් 11796කට අයත් පුද්ගලයන් 46730 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ ආපදා තත්ත්වයේ හේතුවෙන් නිවාස 3ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර අනද හානි වූ නිවාස සංඛ්‍යාව 636ක් බවයි. ඒ සියලුම හානියන් සඳහා මූලික ප්‍රතිමේ වන්දි ලබා දීම සහ ඉන් අනතුරුව අධ්‍යයනය කිරීමේදී සම්පූර්ණ ලබා දිය යුතු පූර්ණ වන්දියෙන් ලබා දීමට කටයුතු ආපදා මධ්‍යස්ථාන වෙතින් සිදු කරනවා. මේ අතර පෙරේදා දිනේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගස්නාව ප්‍රදේශයේ සිදු වූ නායාවක් හේතුවෙන් නිවසක සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පස්කඳුවලට යට වුණා. එහිදී පස්කඳුවලට යට වූ කාන්තාව බේරාගෙන රෝහල්ගත කළ අතර එහි සිටි 55 වී ඇති පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. අප වාර්තාකරු පැවසුවේ එලෙස රෝහල්ගත කළ කාන්තාව අද ජීවිතක්ෂයට පත් වූ බවයි. පසුගිය දින කිහිපයේ ඇති වූ වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයේ වැඩි බලපෑමක් එල්ල කළ දකුණු පළාතේ ගිංගගේ ජල මට්ටම බද්ධිකම මාපාංකයේ සඳහන් වූයේ මීටර 5.2ක් ලෙසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ දිනේදී ගිංගගේ ජල මට්ටම සහ ජලය ගලාගෙන යන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනයක්ද සිදු කළා. ඊයේ දින
දිනයට වඩා ගිංගගේ ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් බද්දේගම උඩුගම දොඩම්ගොඩ අගලිය සහ බද්දේගම හික්කඩුව පරණ මාර්ගය තවමත් ජලයෙන් යට වී තිබෙනවා. ඇති වූ වර්ෂාවත් සමග මීට දින කිහිපයකට පෙර මාපලගම පිටිගල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේ බෝක්කුවක් නාය යන ආකාරය ජංගම දුරකථනයකින් මෙලෙස පටිගත කර තිබුණා. අන්න පාලම දීච්චරද මේ අතර ගාල්ල හිනිදුම ප්‍රදේශයේ කුඹුරු විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව අප වාර්තාකරු පැවසුවා. ඔහු සඳහන් කළේ අක්මීමන කපුහෙම්පල තොටගොඩ පොද්දල යන ප්‍රදේශවල මෙලෙස කුඹුරු විනාශ වීමෙන් ගොවින් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි. ඌරුවල්ලොය හා අත්තනගලුවේ පිටාර ගැලීමෙන් ගම්පහ නගරය අවට ගමන රැසක් තවමත් ජලයෙන් යට වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඔරුතොට පහළගම කිරිඳිවිට අකරවිට යන ගම්මාන රැසක ජනතාව මෙලෙස ජලගැලීම් වලින් පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර ඊයේ රාත්‍රියේ සිට ජායල පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් ශ්‍රී බෝධිරාජාරාම මාවත, හාරිස් පෙරේරා මාවත හා සුදුවැල්ල යන ප්‍රදේශ මේ වන විට ජලයෙන් යට වෙමින් නැති බවයි. මේ හේතුවෙන් එම ප්‍රදේශවල පවුල් 500ක පමණ ජනතාව පීඩාවට පත්ව සිටිනවා. පීඩාවට පත් වූවන්ට සහන සැලසීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇති බවයි ජායල නගර සභාවේ සභාපතිවරයා පැවසුවේ. ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් විශාල ගලක් පෙරළී හඟුරන් කෙත කොට්ටල ගම්මානයට යන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ එම ගම්මානයේ වැසියන්ට නගරයට පැමිණීමට තිබූ එකම මාර්ගය මෙය බවයි. දීවරහා නායක ප්‍රජාවට විශේෂයෙන් කියන්නේ කංකසන්තුරේ ඉඳන් මන්නාරම හරහා පුත්තනම දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මොහොත් තීරවල මේ සුළි කුණාටු හේතු කරගෙන තවදුරටත් අවදානම් තත්ත්වයේ තියෙනවා. කෙසේ නමුත් මේ රවුටේ සුළි කුණාටුව ඉදිරි දින කීපය තුළ දිවයිනෙන් බැහැරට ගමන් කරනවා. ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන බංග්ලාදේශයේ ඩකා අගනුවර බලා පිටත්ව ගියා. නව තේරීම් කමිටුව විසින් එම තරඟාවලියෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකින් රැසක් ඉවත් කර තිබූ අතර 18 දිනකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට සහ උපනායකත්වයේ කුසල් මෙන්ඩිස්ට ලබා දුන්නා. හොඳ යෝන් කණ්ඩායමක් ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් හොඳට සෙල්ලම් කරලා තියෙනවා ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වල. ඉතින් ලැබිලා තියෙන කණ්ඩායම අපි බලන්න පුළුවන් තරම් හොඳට කොහොමද මැච් සෙල්ලම් කරන්නේ, ඒ වගේම කොහොමද මැච් දිනන්නේ, ඒ වගේම ටූර්නමන්ට් එකක් දිනන්නේ. මේ වගේ ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. ඉතින් කණ්ඩායමක් විදිහට අපි බලන්නේ කොහොමද සාර්ථක වෙන්නේ කියලා. කුසල් හොඳ නායකයෙක්. එයාගේ යටතේ මට උපනායකත්වය ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. මගේ අඩුපාඩුම හදාගන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒකෙන් මට වන් ඩේ වලට ආයෙ එන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. දෙරට අතර එක්දින තරඟාවලිය ලබන 23, 25, 28 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි. ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර ගාසා තීරයේ යුද්ධමය තත්ත්වය තවදුරටත් උත්සන්න වෙමින් තිබෙන අතර ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ උද්ගත විය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා. අද විදෙස් පුවත් වලින් විමසා බැලෙන්නේ ගාසා තීරයේ උණුසුම් කළ යුද්ධමය තත්ත්වය පිළිබඳවයි. ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ඔබට සුබ දවසක්.